නිවසේ ඔබතුමා කාර්යාලයේදී මේ සම්බන්ධයෙන් ඔබතුමාට ලැබුණු ප්‍රතිචාර කොහොමද? මුල්ද ගල්ද නැත්නම් මල්ද? තරංග හැමදාම වික්‍රමාරච්චි මහත්තයට එන්නේ ගල්නේ. තර්ජනවල හොඳම හරියාවේ යනකොට බස් එකෙන් බහැලා එනකොටම තරංග මම අපේ මිනිස්සුන්ට කියලා ඉවරයි ඔය එන මිනිහා ගැන පරිස්සමින් ඉන්න කියලා. ඔවුන්ව පරීක්ෂා කරනකොට ඔවුන්ගේ සාක්කුව වලින් එළියට ආවේ උල් ආයුධ. බීපු මිනිස්සුන්ගේ සාක්කුව ඇතුලේ උල් ආයුධ. කවුරුත් දැක්කේ නැහැ හැබැයි. වැවේ නාන්න ආසාවෙන් හිටියා නාන්න හම්බුනේත් නැහැ ඒක නිසාම. නමුත් ඒ වැවේ මිනිස්සුන්ට නාන්න පුළුවන්. පුළුවන්. නාවනෝ කියලා නෙතිබ්බේ. සමහරක් නිලමෙලා සමහරක් හාමුදුරුවෝ සත්‍යක්‍යාව කරන්න එපා කියලා අපිට තර්ජනය කරා. හාමුදුරුවෝ නම් කියනවා දෙයියන්ට ඕවා කියලා වැඩක් නැහැලු. දෙයියන්ට ඕවා කරන්න බැහැලු. මම ඇහුවා හාමුදුරුවනේ දෙයියන්ට ඕවා කරන්න බැරි නම් ඔබ වහන්සේ පන්සලේ එහා පැත්තේ දේවාලයක් දාගෙන ඒකේ පූජා වට්ටිය අරගෙන මිනිස්සුන්ව රවට්ටන්නේ ඇයි? ඒකමන හාමුදුරුවෝ මට කියනවා ඔයා බුදුදහම දන්නේ නැහනේ. ඔවුන්ට වෙන ප්‍රතිඵලයක් මොනවාද කියලා වළක්වන්න හදපු අයට මම කියන්නම්. පොලිසිය ගෙනියන්න හදනකොට කිව්වේ එකක් තමයි മന്ത്രിතුමාගේ නම කියලා වෙලා മന്ത്രിතුමාගේ කෙනෙක් මං කියලා කිව්වා. මහරාම පැත්තේ. හයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා වික්‍රමාරච්චි වෙද මහත්මයා YouTube නාලිකාව නරඹන ඔබ සියලු දෙනාටම. අද අපි කතා කරන්නේ පසුගිය දවසක සිදු වුණු අපූර්ව කාර්යයක් පිළිබඳව. මේ කාර්යය පිළිබඳව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා වික්‍රමාරච්චි වෙද මහත්මයා මූලික කරගෙන. මට මතකයි මේ මාසයේ මුල් සතියේදී මේ ගැන ඔබට නිල වශයෙන් වික්‍රමාරච්චි වෙද මහත්මයා එතුමාගේ YouTube නාලිකාව හරහා කිව්වා. ඒ හරහා රටේම කතා බහට ලක් වුණා ජුනි මාසයේ 12 වෙනිදා තිස්ස මහරාමේ සිට කතරගම දේවාලය දක්වා පාගමන සංවිධානය කරන්නේ කවුද? මේකේ අරමුණ කුමක්ද? අපි එතෙන්ට යා යුතුද කියන ප්‍රශ්නය ජනතාවගේ හිතේ මතුවුණා. ඒ හිතේ මතුවුණු ප්‍රශ්නෙට උත්තරය ඔවුන් ගාවම තිබුණා. මොකද වික්‍රමාරච්චි වෙද මහත්මයා විවෘතව රටට ආරාධනා කරා ජුනි මාසේ 12 වෙනිදා තිස්ස මහරාමයට එන්න කියලා. ඔව් ජනතාව එදා ආවා. අපි දැක්කා ඉතාමත් ප්‍රීතියෙන් එතුමා සමග ජනතාව කතා කරනවා. ජනතාවට ඕනි වුණා මේ රට වෙනස් කරන්න. ජනතාවට ඕනි වුණා අලුත් රටක් නිර්මාණය කරන්න. අපි මේ ගැන කතා කරමු. දේශබන්දු වික්‍රමාරච්චි වෙද මහත්මයාත් එක්ක. එදා උනේ මොකක්ද කියලා ඇත්තටම. වෙද මහත්මයා අයිබෝවන් සුබ දවසක්. අයිබෝන් තරංග ඔබට වගේ මේ වෙලාවේ වික්‍රමාරච්චි මහත්තයා YouTube නාලිකාවත් එක්ක කවිලෙන් සිළු දෙනාටම කතරගම දෙ හැමදෙරුන්ගේ කඩවර දෙ හැමදෙරුන්ගේ පිට ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙද මහත්මයා මම කලින් කිව්වා වගේ ඔබතුමා 12 වෙනිදා සිදුවන්නා වූ ක්‍රියාව ඒ සත්ක්‍රියාව පිළිබඳව ඔබතුමාගේ නාලිකාව හරහා අපේ රටේ ජනතාවට ආරාධනා කරා 12 වෙනිදා තිස්ස මහරාමයට එන්න කියලා. ඔබතුමා ආරාධනා කරා වගේම ඔබතුමා හිතුවා වගේම ජනතා විදාවද මුලින්ම මං අහන්නේ එක. තරංග නිකං හරි තෙල් තිබ්බනම් නිකං හරි තෙල් තිබ්බනම් නිකං හරි තෙල් තිබ්බනම් රටම හෙල්ලෙනවා එදා. තෙල් නැතුව ඊතරම් සෙනගක් ආවනම් තෙල් තිබ්බනම් මම හිතන්නේ ලංකාවෙන් 4න් එකක් එතන ඉඳී. ඒ තරම් බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය රට වෙනුවෙන් හිතන මිනිස්සු කොච්චර ඉන්නවද කියන එක අපිට බලා ගන්න ලැබුණා. ඒ ගමනත් එක්ක තරංග ඒ ගමන ඇතුලේ මිනිස්සු පැමිණීම බලාපොරොත්තු විදිහටම තිබ්බා. අර්බුද මැද මොකද සල්ලි දීලා ගෙන්නුවේ නැහැ. බස් දැම්මුවේ නැහැ. තමන්ගේ අතේ වියදමින් තමන්ගේ මහන්සියෙන් උපයාගත්ත සල්ලි වියදම් කරලා තමයි ඒ ආපු හැම මිනිස්සෙක්ම හැම කෙනෙක්ම ඒ ලංකාව වෙනුවෙන් රට වෙනුවෙන් අනාගතය දරු පරපුර වෙනුවෙන් හෙටක් වෙනුවෙන් සමස්ත රට වෙනුවෙන්ම ඒ ආපු මිනිස්සු ආවේ. ඒ මිනිස්සු හැමෝගෙම හිතේ තිබ්බේ මේ රටට හෙටක් වෙනුවෙන් අලුත් රටක් ගොඩනගන්න ඕන කියන එක. ඒ හැම මිනිසෙක්ම
මිනිස්සු විතරක් නෙමෙයි වයස් ભેදයකින් තොරව හැමෝම ආවා. වයස් ભેදයකින් තොරව ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඒ හැමෝම එදා ආවේ තරංග ප්‍රශ්න ගොඩක් තියාගෙන. එතකොට එදා එන්න බැරි වෙච්ච දහසකුත් දෙනා හිටියා ගෙවල් වල අසරණ වෙලා. තෙල් නැති නිසා, ආර්ථික අපහසුතාව නිසා. ඔය ප්‍රශ්න දෙක නිකමට හරි එදා තිබ්බේ නැත්තම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එදා තිස්ස මහරාම පාදචාරිකාවට එක්කව වෙනවා තමයි. පෙර මහත්මයා මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක හැමදේම මිල වැඩි වෙලා තියෙන කාලෙක ගිනි පෙට්ටිය නම් හැමදේම මිල වැඩි වෙලා. මම දන්නේ නැහැ මේ කතරගම තිස්ස මහරාම ආශ්‍රිත ප්‍රදේශවල තියෙනා වූ හොටෙල් වල එක රූම් එකක් කීයද කියලා. රාත්‍රියක් ගත කරන්න රූම් එකක් කීයක්ද කියලා කාමරයක් කීයද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. ඔබතුමා සමහර වෙලට දන්නේ නැතුව ඇති. මොකද හැමදේම මිල වැඩි වෙනවා. අපි හිතමු අපි අනුමාන කරමු මේක රුපියල් 3-4000ක් කියලා. එද මහත්මයා මම දැක්කා රට වෙනුවෙන් ආපු එක මහත්මයෙක් කියනවා මම මෙතනට ආවේ ඊයේ. ඇවිල්ලා මම හෝටල් එක නතර වෙලා ඉඳලා තමයි මේ කාර්යයට ආවේ කියලා. ඇත්තටම එහෙම මිනිසුන් අපේ රටේ ඉන්නවා මහත්මයා. ගොඩක් හිටියා තරංග. සමහරක් අය ගොඩක් අය ඊට කලින් දවසේ ඇවිල්ලා නැවතිලා මොකද උදේනේ එන්න තිබ්බේ තරංග උදෑසන 9 ගානට. එතකොට සමහරක් අයට එන්න අපහසුකම් තිබ්බා. සමහරක් අය තරංග රැයට යන්නේ කොහොමද කියලාවත් හිතපු නැති කට්ටිය හිටියා. රැයට ඉන්නේ කොහෙද යන්නේ කොහොමද ඒවා එකක්වත් මේ මිනිස්සුන්ට අදාළ වෙලා තිබ්බේ නැහැ. වැඩසටහන ඉවර වෙනකොට කීයද මහත්මයා? රාත්‍රී 7:08 විතර වෙලා තිබ්බා අවසාන වෙනකොට වැඩසටහන අපේ. බොහෝ දිනාට ගෙදර යන්න නොහැකි වෙන්න තියෙනවා. බස් නැහැ තරංග එතකොට. ඉතින් යන්නේ කොහොමද කියලාවත් හිතන්නේ නැතිව මේ මිනිස්සු ඇවිල්ලා තිබ්බා. සත්‍යක් කියාව අපි 5:05 කිව්වට අපිට 5:45ට යම් යම් බාධක නිසා පටන් ගන්න සිද්ධ වුණේ. ඒතරම් සහායක් අපිට දුන්නා. ඉතින් ඒවා අපි කතා කරමු. ඉතින් ඒ මිනිස්සු තරංග මම කිව්වේ ඒකයි. කොතරම් මේ රටට ආදරේද කියන එක මට දැනුණා. කොතරම් මේ මිනිස්සුන්ට මේ රට වෙනස් කරන්න ඕනේද කියන එක මට දැනුණා. මේ මිනිස්සු හැමෝටම ඕන වෙලා තියෙනවා. මේ රටේ ඉපදෙන්න ඉන්න දරුවන්ට යහපත් හෙටක් උදා කරලා දෙන්න. ජීවත් වෙන හැම මිනිස්සෙකුටම යහපත් රටක් උදා කරලා දෙන්න. ඒ හැම මිනිස්සෙකගේම අහිංසක බලාපොරොත්තු වුණේ ඒක. ඒ හැමෝටම ඕනේ වුණේ හෙටක් වෙනුවෙන් අලුත් රටක් ගොඩනගන්න. ඒ හැමෝටම ඕනේ වුණේ මේ රටේ හොඳ පාලනයක්, හොඳ පාලකෙක්, හොඳ රටක් වගේම මේ රටේ හැම මිනිස්සෙක්ම විඳින දුක නැති වෙලා නැවත වරක් සතුට දුම්නස පීතිය සහිත මිනිස්සු ඉන්න රටක් බවට මේ රටපත් කරගන්න. ඔබෙන් පුංචි ඉල්ලීමක් කරනවා. වික්‍රමාරච්චි මහත්මයා YouTube නාලිකාවෙන් ඔබ මේ වැඩසටහන ආරම්භන අතරතුර වාරේ කරන්න පුංචි දෙයක් තියෙනවා. මේ මාසේ 16 වෙනිදා එතුමා මේ YouTube නාලිකාවට තවත් වීඩියෝවක් නිකුත් කරනවා. ඒ තමයි මේ කතරගම පුදබිම ආශ්‍රිතව සිදු වුණු දර්ශන සහ තිස්ස මහරාමේ සිට කතරගම දක්වා ඒ ආපු පාදචාරිකාවේ දර්ශන. අපට පුළුවන් නම් නැවත වතාවක් ඒ වීඩියෝ නරඹන්න. අපේ රටේ මිනිස්සු හදවතින් මේ කියන කතා අහන්න. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් නැවත වතාවක් අනේ මට ඒ ස්ථානයට යන්න බැරි වුණානේ කියලා. ඒක නිසා ආදරණීය මිත්‍රවරුනි, ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියෝ ඔබෙන් ඉල්ලීමක් කරනවා 16 වෙනිදා වැඩසටහන නැවත වතාවක් නරඹන්න කියලා. එද මහත්මයා මගේ මතකයේ ආයෙත් එනවා මේ කොළඹට. කතරගම ඉඳන් කොළඹට එනවා මේ මොකද මේ ක්‍රියාවේ ආරම්භයේ සිදු වුණේ භද්‍රකාලි දේවාලයේ. භද්‍රකාල දේවාලයේ එදා ඒ ඔබතුමාගේ පූජාවටත් යම් යම් බාධා එල්ල වුණා. අපි එතනින් පටන් අරගෙන අපි යමු තිස්ස මහරාමයට. ඔව් තරංග මයුරපති කෝවිලේ පූජාව තියෙනවා. එතකොට ඒකෙදි තියන්න දෙන්න එපා කියන තර්ජන ඇවිල්ලා තිබ්බා. එතකොට සෙනගට එන්න දෙන්න එපා කියන තර්ජන ඇවිල්ලා තිබ්බා. එතකොට එදා ආපු මිනිස්සුන් හරෝල යවලා තිබ්බා. අද එහෙම පූජාවක් නැහැ. ඔයගොල්ලෝ ඉන්න එපා යන්න කියලා ඉවරලා හරෝල යවලා තිබ්බා.
ඊට පස්සේ අපිට වීඩියෝ එක රෙකෝඩ් කරන්න කැමරා පාවිච්චි කරන්න ෆෝන් පාවිච්චි කරන්න සම්පූර්ණයෙන් තහනම් කරලා තිබ්බා දේවාලය ඇතුලේ. අවසර දීලා තිබ්බ ඒවා ඔක්කොම තහනම් කරලා තිබ්බා. පූජාව විතරක් තියන්න අවසානයේදී මොකද පූජාවක් නිසා පූජාව තියන්න අවසර ලැබුණත් අනිත් සියලුම දේවල් තහනම් වෙලා තිබ්බා. දේවාලයේ බාරකාරීත්වය මේ සම්බන්ධයෙන් මොකද්ද කිව්වේ? එතුමලත් ඉතින් අසරණයි කාතකින් බැලුවාම. එතුමලා පූර්ණ සහයෝගයක් ඉතාමත්ම ස්තුතිවන්ත වෙන එතුමලට එතුමලා පූර්ණ සහයෝගයක් ලබා දුන්න පූජාව තියන්න. මොකද පූජාවක් අපි තිබ්බේ රටට සෙත්පතා. ඉතින් ඒක එතුමලා හොඳින් පැවැත්වුවා. නමුත් එතුමලාටත් නිල නොලත් ආකාරයේ තර්ජන ගර්ජන ගොඩක්කට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි යමු තිස්ස මහරාමයට එහෙම 12 වෙනිදාට. 12 වෙනිදා තරංග අපි මේකේ තිස්ස මහරාමයට ගියාට පස්සේ තිස්ස මහරාමේදී ප්‍රධානම දේ කතරගම සත්‍යක්‍රියාව කරන්න යෑමේදී සම්මානිත මහත්තයා දැන් ඔබතුමා මීට කලින් ප්‍රකාශ කරා මේක කියනවා කියලා. තිස්ස මහරාමයට යන්න කලින් මට හිතුණා හෝමාගමට එන්න. දැන් තිස්ස මහරාමයට යන්න කලින් ඔබතුමා නිවසේ ඔබතුමා කාර්යාලයේදී මේ සම්බන්ධයෙන් ඔබතුමාට ලැබුණු ප්‍රතිචාර කොහොමද? මුල්ද ගල්ද නැත්නම් මල්ද? තරංග හැමදාම වික්‍රමාරච්චි මහත්තයට එන්නේ ගල්නේ. ඉතින් ඒක නිසා ගල් මුල් ගොඩාක් ආවා. නමුත් ඒ අතර මල් වර්ෂාවක් ආවා මිනිසුන්ගෙන්. ඒ මිනිසුන්ගේ හයිය මිනිසුන්ගේ ආදරය සහ දෙවියන්ගේ ආශිර්වාදය ඒ තුල තීරණය කරා අපි ඒම ගමන යන්න. කියන්නේ කාර්යාලයේ නිවසේ දිදිත් ඔබතුමාට තර්ජනාව. තර්ජනාව තරංග තර්ජන නැත්තේ නෑ. තර්ජන වල හොඳම හරියාවේ යනකොට ඒ කියන්නේ අතර තමයි. නමුත් අපේ ළමයින්ට ඒව රෙකෝඩ් කරගන්න බැරි වෙලා තියෙනවා කර්මයක මහත. තිස්ස මහරාමේ ඉඳන් අපි යනකොට එක්තරා മന്ത്രിවරයෙක් ඒ කියන්නේ තිස්ස මහරාමේ පාදචාරිකාව ආරම්භ කරලා දේවාලයට යන අතරතුර තරංග එක්තරා മന്ത്രിවරයෙක් බීපු මිනිස්සු කණ්ඩායමක් අපේ පාදචාරිකාව ඇතුළට එව්වා. ප්‍රාදේශීය දේශපාලකයෙක්. ඔබතුමා දන්නවා? දන්නවා. මමත් එයාට හොඳින් ආපු අයගේ වෙර හිඳුණා. වෙර හිඳුණාට පස්සේ කියලා දුන්නා. ගිහිල්ලා කියන්නේ වික්‍රමාරච්චි මහත්තයාගේ වැඩක් මේක කියලා. ඕන්නම් මං ගෙදරට එන්නම් හම්බ වෙන්න. මේ වගේ දෙක පහේ වැඩ කරන්න එපා කියලා ගිහින් කියන්න කියලා. මොකද අපිට ස්තුතිවන්ත වෙන්න ඕනේ තිස්ස මහරාම පොලිසියට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නෑ වැඩක් නෑ. අපේ කිසිම විදිහකින් කිසිම අඩුම ගානේ මිනිස්සුන්ට නූල් පොටක හීරීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ සාක්කුවල තිබ්බේ උල්ආයුධ උල්ආයුධත් අරගෙන පොලිසිය ඔවුන්ව පරීක්ෂා කරනකොට ඔවුන්ගේ සාක්කුවලින් එළියට ආවේ උල්ආයුධ. බීපු මිනිස්සුන්ගේ සාක්කුව ඇතුලේ උල්ආයුධ. එතකොට ඒ ඔවුන් ජාතික කොඩි අරගෙන වාහන වලට තර්ජනය කරන්න ගර්ජනය කරන්න ඒ කටයුතු සැලසුණා. එතකොට ඒ කියන්නේ ඔවුන්ගේ අතෙත් ජාතික කොඩි තිබුණා. අපේ ජාතික කොඩි උදුරලා අරගෙන අපේ මිනිසුන්ගේ ජාතික කොඩි උදුරලා අරගෙන ඒවෙන් පාරේ යන වාහන වලට ගහන්න පටන් ගන්නවා. එතකොට ඒ ටිකත් ඔබතුමාට බැර වෙන ආකාරයෙන් තමයි කළේ. ඒකත් වෙන්නේ කොහොමත් ඒකනේ තරංග. එතකොට ඒ ගමන අපි ප්‍රශ්න කරන්න ගත්තා. ප්‍රශ්න කරලා වෙලා අපිට තිස්ස මහරාමේ ඉඳලා තිස්ස මහරාම පොලිසියෙන් විශාල ආරක්ෂාවක් අපිට ලබා දීලා තිබ්බා. බල ප්‍රදේශය තුල උන්ගේ බල ප්‍රදේශය තුල කතරගම පොලිසියත් ඒ වගේම අපිට ආරක්ෂාවක් ලබා දුන්නා. ඉතින් තිස්ස මහරාම පොලිසිය සුනංගුවෙන් මොකද අපිත් එක්කම පොලිසියත් හිටපු නිසා ඔවුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. නමුත් මම උන්ව නිදහස් කෙරෙව්වා. මොකද අහිංසක මිනිස්සු පව් එක මිනිස්සුන්ට කීයක් හරි දීලා එවීමක් කරලා තියෙනවා. ඉතින් ඒ මිනිස්සු කිසි දෙයක් තේරෙන්නේ නැහැ. රුපියල් 1000ක් රුපියල් 1500කට ඔය වගේ වැඩක් කරන්න එව්වහම මේ මිනිස්සයාට තියෙන්නේ ඒ සල්ලි වෙනුවෙන් මේ වගේ කාලෙක ඒකත් ඒ මනුස්සයට වටිනවා. ඉතින් අරක්කු ටිකක් ඇඟේ හලාගෙන බීලා නෙමේ ඇඟේ හලාගෙන ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඇවිල්ලි ඉවරලා අපිට මේවා කරන් පොලිසියෙන් ඔවුන් පරීක්ෂා කිරීමේදී උල්ආයුධ කිහිපයක් ඔවුන්ගේ සාක්කුවල තිබිලා වුණා. ඊට පස්සේ පොලිසිය ගෙනියන්න හදනකොට කිව්වේ එකක් තමයි മന്ത്രിතුමාගේ නම කියලා වෙලා മന്ത്രിතුමාගේ එක්කෙනෙක් මං කියලා කිව්වා. මහරාම පැත්තේ. හරිද? මම ඒ ගමනේ ඉඳන් කිව්වා ගිහිල්ලා മന്ത്രിතුමාට කියන්න ඕනනම් මම ගෙදරට එන්නම් නැත්තම් මං ඉන්න තැනට එන්න කියන්න කිව්වා. ඔබතුමා මේ മന്ത്രിතුමා මීට කලින් දන්නවද?
නෑ මම දන්නේ නෑ තරංග. ඉතින් මට වැඩකුත් නෑ. අපි මේ කරේ හොඳ වැඩක්. මම එයාට කිව්වා ගිහිල්ලා කියන්න මේක අපි කරන්නේ රට වෙනුවෙන් වැඩක්. ඔයාගේ දේශපාලනය වෙනුවෙන් නෙමෙයි කරන්නේ. මේක දේශපාලන වැඩක් නෙමෙයි. මේක රට වෙනුවෙන් කරන වැඩක්. ඕගොල්ලෝ කාව එව්වත් අපි එවන්න කලින්ම දන්නවා කියලා. එයා බස් එකෙන් බහැලා එනකොටම තරංග මම අපේ මිනිස්සුන්ට කියලා ඉවරයි. ඔය එන මිනිහා ගැන පරිස්සමෙන් ඉන්න කියලා. අපේ මිනිස්සු ඒ මිනිස්සයා එන වෙලාවේ ඉඳන් මේ මිනිස්සයාගේ පස්සේ අපේ පාරිචාරිකාව පටන් අරගෙන ටිකක් දුර යනකොට ඒගොල්ලෝ බස් එකෙන් බැස්සා කට්ටිය. ඒගොල්ලෝ බස් එකෙන් බහිනකොටම මම අපේ කට්ටියට කියලා ඉවරයි අර බැස්ස කට්ටිය ගැන පරිස්සම් වෙන්න කියලා. ඒගොල්ලොත් සුදු ඇඳගෙන ලස්සනට ඇවිල්ලා තිබ්බා. ඉතින් අපේ අය ඔවුන් ගැන වෙනම අවධානයක් යොමු කරලා තිබ්බා. ඒ නිසා අපේ අයගේ ජීවිතත් ආරක්ෂා වුණා. වෙන්න තිබ්බ ලොකු හානියක් නවත්ත ගන්න අපිට හැකියාවක් ලැබුණා. උඩ ඉන්න දෙයියෝ අපිත් එක්ක හිටපු හින්දා. ඉතින් ඔවුන් පොලිසිය අත්අඩංගුවට ගන්න හදනකොට මම කිව්වේ වැඩක් නැහැ. ඉතින් මේ මිනිස්සු අත්අඩංගුවට ගත්තා කියලා තේරුමක් නැති වැඩක්. අපි හොඳ වැඩක් කරේ. ඉතින් හොඳ වැඩේ ඇතුලේ එක මිනිහෙක් වාරි හිරේට දාලා මේ හොඳ වැඩේ කළා වැඩක් නැති නිසා මම කිව්වේ යවන්න කියලා. ඉතින් පස්සේ අපි දැක්කා කතරගම ඒ බීලා කියලා නෙතන්ට ඇවිල්ලා හිටියේ කතරගම දේවාලයේ සත්‍යක්‍රියාව කරන වෙලාවෙදිත් අපි දැක්කා එයා දේවාල භූමියේත් ඉන්නවා. ඒ මිනිස්සයා. ඉතින් ඔහොම තත්ත්වයක් තිබ්බේ. එතනින් ඊට පස්සේ අපි ආව කතරගම අඩවියට. ඊටාත්ම හොඳ පිළිගැනීමක් තිස්ස මහරාමේ ජනතාව ඉතාමත් හොඳ පිළිගැනීමක් අපිට තිබ්බා. කතරගම ජනතාව ඉතාමත් හොඳ පිළිගැනීමක් අපිට තිබ්බා. ඔවුන් සියලු දෙනා අපිත් එක්ක හිටියා මේ වැඩේදී. කියන්න කනගාටුයි. දේශපාලනයට වහල් වෙච්ච සමහරක් නිලමෙලා සමහරක් හාමුදුරුවෝ සත්‍යක්‍රියාව කරන්න එපා කියලා අපිට තර්ජනය කරා. ඒ වෙලාවේදී සත්‍යක්‍රියාව ආරම්භ කරන්න මොහොතකට කලින් මොකද ඒක තුල ඒ දේශපාලකයන්ට හානි වෙනවලු. ඉතින් මං කිව්වා හොරු නම් ඉන්නේ ඉතින් හානි වෙද්දෙන් කමක් නැහැ. ඒක හොරකම් කරනවා නම් හොරුන් කිට ඔයගොල්ලෝ කඩේ යනවනේ. ඒ ගමන ඒ හාමුදුරුවෝ කියනවා දෙයියෝ කියලා කෙනෙක් ඉන්නවා දෙයියොන්ට ඕවා කරන්න බෑනේ කිව්වා. මං කිව්වා හාමුදුරුවෝ එහෙනම් මොකටද මෙතන පූජා වට්ටි ගන්නෙ කියලා. ඒ ගමන හාමුදුරුවෝ මට කියනවා ඔයා බුදුදහම දන්නේ නැහැලු. හාමුදුරුවෝ නම් කියනවා දෙයියොන්ට ඕවා කියලා වැඩක් නැහැලු. දෙයියොන්ට ඕවා කරන්න බෑලු. මං ඇහුවා හාමුදුරුවනේ දෙයියොන්ට ඕවා කරන්න බැරි නම් ඔබ වහන්සේ පන්සලේ එහා පැත්තේ දේවාලයක් දාගෙන ඒකේ පූජා වට්ටි අරගෙන මිනිස්සුන්ව රවට්ටන්නේ ඇයි? ඒ ගමන හාමුදුරුවෝ මට කියනවා ඔයා බුදුදහම දන්නේ නැහනේ. මං කිව්වා මම දන්න බුදුදහමේ නම් එහෙම එකක් නැහැ. එහෙම රවට්ටන්න කියලා දෙයක් නැහැ කියලා. ඒ ගමන කොහොමත් එක්ක කතා කරලා වැඩක් නැහැ කිව්වා. ඔන්න ඔහොමයි ඒ ආවේ. නමුත් කතරගම මහදේවාලයේ සමස්ත ජනතාවම කතරගම මහදේවාලයේ සමස්ත කපු මහත්තුරු ඇතුළු සමස්ත ආරක්ෂක අංශය කතරගම මහදේවාලයේ සියලු නිලධාරීන් ඇතුළු සියලු දෙනාම අපිට ඉතාමත් හොඳින් උදව් කරා. ස්තුතිවන්ත වෙනවා දෙවියන්ගේ වැඩේට. ඕන් දුන්න දායකත්වය දෙවියන් වෙනුවෙන් අපි කරපු වැඩේ රට වෙනුවෙන් කරපු වැඩේට හැම කෙනෙක්ම අපිට උදව් කරා. එක්කෙනෙක් දෙන්නෙක් දේශපාලකයින්ට කඩේ යන වහල්ලු එහෙම නැත්නම් හිවල්ලු නරි දැඟලුවට අපිට බලාගෙන ඉන්න පුළුවන්. ඔවුන්ටත් වෙන ප්‍රතිඵල ඉදිරි දවස්වල මම කියන්නම්. ඔවුන්ට වෙන ප්‍රතිඵලත් මොනවාද කියලා වළක්වන්න හදපු අයටත් ඌට කලින් වළක්වන්න හදපු අයට වෙච්ච දේවල් අපි දන්නවා. මුළු රටම දන්නවා. ඌට කලින් සත්‍ය අපේ පූජාව නවත්තන්න හදපු අයට වෙච්ච දේ. ඉතින් අපි බලමු කතරගම පූජාව නවත්තන්න හදපු අයටත් මොකද වෙන්නේ කියලා. හොඳයි. එදා මයුරපති කෝවිලේදී තරංග ඒ පූජාව නවත්තන්න හදපු අයට මොකද වුනේ කියලා මුළු මහත් රටම දැක්කා. ඉතින් අපි බලමු මේ පූජාව නවත්තන්න හදපු අයටත් මොකද වෙන්නේ කියලා. මයුරපති කෝවිලේදී පූජාව නතර කරන්න හදපු පුද්ගලයන්මද මෙදත් හිටියේ? පිටිපස්සේ ඒගොල්ලෝ තමයි. පිටිපස්සේ ඒගොල්ලෝ තමයි. මම හිතන්නේ තරංග. මොකද හේතුව
අරගොල්ලෝ කිව්ව වචනවල ඇතුලේ තිබ්බේ ඒ අදහස්. ඒ අදහස්. ඒ වගේ දේවල් තමයි ඒගොල්ලෝ කිව්වේ. මේ සිදුවීම් පෙළ විතරක් තිබෙන තවත් පිට එහා ගිය දේවල් තිබුණාද? නෑ මේක තමයි මේ සිදුවීම් තමයි දරුණුම සිදුවීම් තරංග. එතකොට මේක තුල අපිට වැඩේ කරන අතරතුර ආපු බාධක කරන්න නොදී ඉන්නවා පුළුවන් නම් කරන්න තිස්ස මහරාමයට ආවම ගහලා එලවන්නේ කියපු අය ඉන්න ඕන් තරම් තිස්ස මහරාමයට ඇවිල්ලා බලමු මරලා හංගනවා කියපු අය හිටියා මාව තිස්ස මහරාමෙදි ගහලා එලවනවා කියලා තිබ්බ වික්‍රමාරච්චි ආවොත් ගහලා එලවන්නේ වැවේ නාවනවා කියලා කිව්වලා තිබ්බා. ඉතින් කවුරුත් දැක්කේ නෑ හැබැයි වැවේ නාන්න ආසාවෙන් හිටියා නාන්න හම්බුනේත් නෑ ඒක නිසාම. නමුත් ඒ වැවේ මිනිස්සුන්ට නාන්න පුළුවන්. පුළුවන්. නාවනවා කියලා නේ තිබ්බේ. නාවනවා බස්සනවා කිව්වනේ අපි. ලගේ නෙමෙයි. නෑ තිස්ස මහරාමේ ජනතාව එහෙම නාවනම් තිස්ස මහරාමේ ජනතාව තමයි ඒක උන්ට වග කියන්නේ. මොකද හේතුව මම දැක්කා තිස්ස මහරාම ජනතාව මාත් එක්ක ඉන්න හැටි. මම දැක්කා කතරගම ජනතාව මාත් එක්ක ඉන්න හැටි. දේශපාලනයෙන් තොර දේශපාලනයකට තිස්ස මහරාම කතරගම සූදානම් කියන එක ඒ මිනිස්සු පෙන්නවා. ඒ මිනිස්සු ඒක කියාවෙන් ඔප්පු කරලා පෙන්නවා. ඒ කියන්නේ වැඩිපුරේ පත් වෙලා ඉවරයි. මොන වැඩිමුරේද? දැන් ඔබතුමා කියපු දේ වෙන්නේ. දේශපාලනයෙන් තොර දේශපාලනයකට ජනතාව එක්රැස්වීම වැඩිමුරේ පත් වෙලා ඉවරයි තරංග. ඒ මිනිස්සු දැන් සරල දෙයක් කිව්වොත් තරංග අද පුළුවන් නම් දේශපාලකයෙක්ට කියන්නකෝ රැස්වීමකට බස් දාන්න නැතුව බස් දාන්නේ නැතිව පුළුවන් නම් රැස්වීමකට සෙනග ගෙන්නන්න කියලා පාදචාරිකාවකට බස් දාන්න නැතුව තමන්ගේ අතේ වියදම් කරගෙන එන්න කියලා වෙලා කියන්නකෝ පුළුවන් නම් ඔබට බාරයි එක. ඔබ හිතන්න ඔබ ඒ විද රටේ ජනතාව ඒ විද කියලා. උත්තරේ ඔබ ළඟ තියෙනවා. වෙද මහත්තයා එදා ආපු ජනතාවට ඇත්තටම මොනවද ලැබුණේ? තරංග එදා ආපු ජනතාව කිසි දෙයක් බලාපොරොත්තුෙන් ආපු ජනතාවක් නෙමෙයි. ඒ ජනතාව තමන්ට දෙයක් ඉල්ලන්න ආපු ජනතාවක් නෙමෙයි. තමන්ට මේක ලැබෙයි තමන්ට අරක ලැබෙයි ඒ කියන්නේ තමන්ට වරාදාන වරප්‍රසාදයක් බලාපොරොත්තුෙන් ආපු එක මිනිස්සෙක්වත් එතන හිටියේ නැහැ තරංග. එතන හිටපු හැම මිනිස්සෙක්ම හිටියේ මේ රට වෙනුවෙන් ආපු මිනිස්සු. ඒ මිනිස්සු මේ රට වෙනස් කරන මාර්ගයේ ආරම්භකයෝ. පළවෙනි ඔබ කිව්වා වෙඩිමුරයක් ගැන. ඒ පළවෙනි වෙඩිමුරේ පත්තු කරපු අයෝ ඒගොල්ලෝ. දෙවියන්ට ආරාධනා කරලා අපි මයුරපති කෝවිලේදී කාලිමෑණියන්ට එන්න කියලා කතරගම දෙවියන්ට මයි මහ පොළොවට එන්න කියලා දෙවිවරුත් එක්ක මේ යන්නේ මේ රට වෙනස් කරන්න. ඒ වෙනස් කරන්න යන ගමනේ කසකාරයෝ බෙරකාරයෝ ඒගොල්ලෝ තමයි මේ පෙරහැරේ ආරම්භකයෝ. කවදා හරි දවසක ලස්සන රටක් හැදෙනකොට ආඩම්බරකාර තාත්තලා ආඩම්බරකාර අම්මලා ආඩම්බරකාර ආච්චිලා සීයලා ඒගොල්ලෝ තමයි මේ රට වෙනස් කරන්න පළවෙනි වෙඩිමුරේ පත්තු කරපු මිනිස්සු ටික. ඒගොල්ලෝ තමයි මේ රට වෙනස් කරන්න ඕනේ කියන පළවෙනි දරදිය ඇදපු මිනිස්සු ටික. ඒගොල්ලෝ තමයි දෙවියන්ගෙන් හොඳ නායකයෙක් ඉල්ලපු මිනිස්සු ටික. අපිට හොඳ නායකයෙක් ලැබෙනකොට ඒගොල්ලෝ සියලු දෙනාටම ආඩම්බරෙන් ඒ ගැන කියන්න පුළුවන් වෙයි. හොඳයි. දැන් ඔබ හිතනවා ඇති අනේ මට එදා වැඩසටහනට එන්න උනේ නැහනේ. මම මොකද කරන්නේ? මටත් ඒ කොටසේ තවත් එක පුරුකක් වෙන්න තිබුණා නම් කොච්චර හොඳයි නේද කොච්චර අගෙයි නේද කියලා ඔබේ හිතට සිතුවිල්ලක් පහළ වෙනවා ඇති. ඒ පහළ වෙන සිතුවිල්ලට උත්තරය මම ඊළඟ ප්‍රශ්නේදී ඔබට ලබා දෙනවා. පෙද මහත්මයා තිස්ස මහරාමේ ඉඳන් පාදචාරිකාවක් යනවා කතරගමට. ගිහිල්ලා සත්ක්‍රියාවක් ඔබලා කරනවා. මෙතනින් ඒ වැඩේ ඉවරද? නැත්නම් ගෙදර ඉඳන් බලාගෙන පසුතැන අපේ ආදරණීය හිතවතුන්ට තවත් ගමනක් තියෙනවද? මේ පටන් ගන්න තරංග අපිට තව දෙවිවරු ගොඩක් වඩම්මන්න ඕනේ මේ ලංකා භූමියට. ඒ කියන්නේ ගෙදර ඉඳන් පසුතැවෙන්න ඕනේ නැහැ අපේ ජනතාවට. ඒ වගේම අපි දල්දා වහන්සේත් ඊළඟට අපි යන්නේ දල්දා වහන්සේ ගාවට. ඉංගියක්.
දල්දා වහන්සේ ගාවට ඒක ඊයක් තරංග අපි දල්දා වහන්සේත් මේ මහ පොළොවට වඩම්මනවා. දල්දා වහන්සේගේ බැල්මත් මේ මහ පොළොවට ගන්නවා. දල්දා වහන්සේගේ බලය තේජස පාතිහාරයන් සියල්ලක්ම මේ මහ පොළොවට අවශ්‍යයි. ඉතින් හොඳ රජෙක් පහළ වෙනකොට දල්දා වහන්සේත් ඒ රජුරොත් එක්ක එකතු වෙන්න ඕනේ. ඉතින් අපි දල්දා වහන්සේ බැහැ දකින්න ඊළඟ පාදචාරිකාව යනවා. දල්දා වහන්සේ බලා ගන්න මුර කරන සියලු දෙවිවරුන්ට අපි කියන්න මේ අඳෝනාව දල්දා වහන්සේ අපිට බාර දෙන්න කියන ඉල්ලීම කරන්න අපි යනවා. හොඳයි. මම කිව්වනේ ඔබට උත්තරයක් දෙනවා කියලා. පසුතැවෙන්න එපා. පසුතැවුනොත් ඔබට උත්තර ලැබෙන එකක් නැහැ. පිළියම් ලැබෙන එකක් නැහැ. නොලොස්සනද යන්න බැරි වුණා කියලා හිතේ පුංචි හරි සංකාවක් තිබුණා නම් සංකාවල උත්තරේ වේද මහත්තයා දුන්නා. ඔබ සූදානම් සිටින්න කන්ද උඩරට රාජ්‍යයට යනවා නොබෝ දිනයකින් වික්‍රමාරච්චි වේද මහත්මයාත් සමග. අපිට දිනේ ආසන්න වශයෙන් හරි කියන්න පුළුවන්ද? නෑ තරංග දිනේ අපි දැනුවත් කරනවා. මේ වගේම අපි පෙර දැන්වීම් වලින් දැනුවත් කිරීම සිද්ධ කරනවා. දිනේ මම දැනුවත් නමුත් ඒක දැනුවත් කිරීම දැම්මම කරන්නේ නෑ තරංග. මොකද හේතුව ඒකට කොච්චර බාධා එයිද කියන එක දැම්මම මම දන්නවා. ඉතින් අපි කලින්ම දින කිව්වොත් ඒක ඊට වැඩිය විශාල බාධාවල් වලට හේතු වෙන්න පුළුවන්. ඒක නිසා අපි දිනේ සූදානම් වෙන්න කියනවා. කල් තියලම බය වෙන්න එපා. හැබැයි අපි මේවයි අපි කතරගම දේවාලයට ගියා. ඒකේ ප්‍රතිඵල කතරගම දේහම්දුරුව මහ පොළොවට වැඩම කරා. උන්වහන්සේගේ බැල්ම අපිට ලැබෙනවා. උන්වහන්සේ කොහොමද අලුත් පාලකයෙක් හොඳ පාලකයෙක් හෙටක් වෙනුවෙන් අලුත් රටක් ගොඩනගන්න මේ රටේ මිනිස්සුන්ව වෙනස් කරන්නේ කොහොමද කියලා අපි බලන් ඉමු. හොඳයි. අවසාන වශයෙන් වේද මහත්මයා මේ රටේ රූපවාහිනී නාලිකා 12කට වැඩිය තියෙනවා. ගුවන් විදුලි නාලිකා 50කට වැඩිය තියෙනවා. ඔබට ලැබුණු සහයෝගය කොහොමද? මාධ්‍ය ආයතන සියල්ලක්ම පැමිණියා. විශ්වාස කරනවද? මාධ්‍ය ආයතන සියල්ලක්ම මේ සත්‍යක්‍යාව පාදචාරිකාව ආවරණය කරන්න පැමිණිලා හිටියා. සියලු රූපවාහිනී මාධ්‍ය ඇවිල්ලා හිටියා. හැබැයි කියන්න කනගාටුයි. ඒ එක මාධ්‍ය ආයතනයකවත් ප්‍රවෘත්ති හිඩවෙන් උනේ නැහැ බයට. බයට කියලායි මම හිතන්නේ. බයට බය නිසා දේශපාලකයින්ගේ ඉහමොල රත් වුණා එදා ඒ දවස සමස්ත දේශපාලකයින්ම බයටපත් වුණා ඒ පාදචාරිකාව සහ සත්‍යක්‍යාව දැකලා. ඒ නිසාම ඒ මාධ්‍ය ආයතන සියල්ලෙම ප්‍රවෘත්ති සියල්ලෙම දොරටු වැහුණා. හැබැයි එකම එක මාධ්‍ය ආයතනයක් මම ස්තුතිවන්ත වෙනවා එම මාධ්‍ය ආයතනයට. ඒ සභාපතිතුමාට කොන්ද පණ තිබ්බා. ඒ සභාපතිතුමාට හැකියාවක් තිබ්බා අපේ ප්‍රවෘත්තිය දාන්න. ඒ හිරු මාධ්‍ය ආයතනය. හිරු ටීවී එක අපේ පාදචාරිකාව සත්‍යක්‍යාව හිරු ප්‍රවෘත්ති වල දුන්නා ඉඩක් වෙන් කරලා. ඉතින් එතුමා විතරයි ඒ ආයතනයේ විතරයි කොන්ද කෙලින් තියාගෙන අපේ සත්‍යක්‍යාව හෙටක් වෙනුවෙන් අලුත් රටක් ගොඩනගන කාර්යය හොඳ පාලකෙක් ඕනේ කිව්ව දේ රටට කිව්වේ. හෙටක් වෙනුවෙන් අලුත් දෙයක් කරන්නට අලුත් රටක් හදන්නට ඔබට වගකීම වර්ම වාසනාව දැන් තියෙනවා. අපි බලාගෙන ඉමු. ඔබ අපි හැමෝම එකතු වෙමු මේ කාර්යය වෙනුවෙන්. පෙද මහත්මයා අවසාන වශයෙන් හෙට අපේ දවසයි. අපි හැමෝම එකතු වුණොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ පාලකයින්ව 225+ එකම ගෙදර යවලා අලුත් රටක් අලුත් හෙටක් අලුත් ඉරක් ගොඩනගන්න. ඒ තුලින් අපිට පුළුවන්කමක් ලැබේවි බුද්ධිමත් පාලකයෙක් මේ රටේ පාලනයට ගේන්න. ඒ තුලින් අපිට පුළුවන් වේවි සංවර්ධිත දේශයක් ගොඩනගන්න. ඒ තුලින් අපිට හැකියාවක් ලැබේවි රටට හෙටක් ගොඩනගන්න. ඒ වගේම අපේ දරුවන්ට හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක්
අපේ වැඩිහිටියන්ට අපිට හොඳ සෞඛ්‍ය පද්ධතියක් අපිට අපෝටම ජීවත් වෙන්න පුළුවන් විදිහේ හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් මේ රට ඇතුලේ ගේන්න පුළුවන් මොලයක් තියෙන නායකයෙක් අපි බිහි කරගන්න හීන දැක්කා. දැන් අපි හීන දකින්න කාලේ නෙමෙයි. ඒ හීන හැබෑ කරගන්න කටයුතු කළ යුතු කාලේ. ඔබ සූදානම් නම් අපි සූදානම්. හෙටක් වෙනුවෙන් අලුත් රටක් ගොඩනගන්න. උදා නොවුණු හෙට සරුසාරමත් රටක් ඔබට තිරින කරන්නට මේ ගන්නා වූ වෙර වීරියට මේ ගන්නා වූ උත්සාහයට අපි දේශබන්දු වික්‍රමාරච්චි වෙද මහත්මයාට චිරන් ජයතු කියන ගමන් අද දවසේ මේ වැඩසටහන අවසන් කරනවා. ඔබට සුබ දවසක් වෙද මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන් තරංග ඔබට වගේම මේ වික්‍රමාරච්චි වෙද මහත්මයා YouTube නාලිකාවත් එක්ක කවට සියලු දෙනාම කතරගම හැමදෙරුන්ගෙන් කඩෝදේ හැමදෙරු පිට ආශිර්වාදයෙන් කරගෙන යන ආ වූ සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මානසික සංසි මානසික සුවයකම නිදුක් නිරෝගී සුවයත් ආර්ථික අපහසුතාව නැති වෙලා ආර්ථික දියුණුවක් උදා වෙන්නා වූ සුවබර කාලයක් බවට මේ කාලේ පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.